අපි අද කතා කරන්නේ අපි කලින් කතා කරපු පාඩමේ ඉතිරි කොටස සමාන්තර ආශ්‍ර 16 වෙනි පාඩමේ දෙවෙනි කොටස. මේ අපි කලින් පාඩමෙන් කතා කරා සමාන්තර ආශ්‍රයක ලක්ෂණ මොනවද කියන එක කතා කරා. ඒකේ පොඩි ගණන් කීපයකුත් හැදුවා. දැන් මේ පාඩමේ කතා කරන්නේ මේ පාඩමේ ඉදිරි කොටස කතා කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේ ලක්ෂණ ඇසුරෙන් සහ කලින් ඉගෙනගත්ත පාඩම් ඇසුරෙන් අපිට මොනවද ගණන් කීපයක් හදන්න තමයි තියෙන්නේ. අපි 16යි 2 අභ්‍යාසයේ ගණන් කීපයක් තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. මේ වීඩියෝ එක ඔයාලට ගේන්නේ. අපි එහෙනම් ගණන් ටික හදන්න පටන් ගමු. තමයි මේ තියෙන්නේ 16යි 2 අභ්‍යාසයේ පළවෙනි ගාන. අපි මේක කතා කරමු. දැන් ගාන මම ඔයාලට පල්ලෙහෙන් දාලා තියෙනවා බලාගන්න. අපෙන් අහන්නේ AB = BQ බව. තමයි අපි මේ ගානේ හදලා පෙන්නන්න ඕනේ. එතකොට ළමයි අපිට දීලා තියෙන තොරතුරු එක්ක කොහොමද මේ ගාන අපි හදන්නේ? ඉස්සෙල්ලාම ළමයි මේක දැන් සාධනය කරන්න තියෙන්නේ ඔයාලට කලින් ගානේ මම ගණන් තමයි හැදුවේ. එතකොට මේකේ තියෙන්නේ සාධනයන් කරන්නනේ. දැන් සාධනයක් කරන ක්‍රමයක් තියෙනවා. දැන් මම ඒක ඔයාලට ඊළඟ පාඩමේ කියන්නේ සමාන්තර ආශ්‍ර දෙක කොටස. දැන් මේක පටල ගන්න එපා. මේ සමාන්තර ආශ්‍ර දෙක කොටස කියලා දාලා තියෙන්නේ 16 වෙනි පාඩමේ දෙක කොටස. ඒ කියන්නේ එක වීඩියෝ එකකින් දාන්න බැරි හින්දා මම දෙකට කඩලා දාලා තියෙනවා. එතකොට මම ඊළඟ පාඩම සමාන්තර ආශ්‍ර දෙක. ඒ කියන්නේ 17 වෙනි පාඩමේ ඔයාලට හරියටම කොහොමද මොනවද සාධනයක් කරන පිළිවෙලටම මම සාධනය ගණන් කියලා දෙනවා. නමුත් මේකෙන් මම ඔයාලට මේ සාධනය කියන කෑල්ල විතරයි කියන්නේ ඔයාලට මේ කෑල්ල තේරුම් ගන්න. පැහැදිලිද? හරි ළමයි. එතකොට දැන් අපෙන් අහන්නේ AB = BQ බව. AB = BQ බව. මෙන්න මේ පාදේ සමාන බව තමයි පෙන්නන්න කියන්නේ. දැන් අපි ඉගෙනගත්ත දේවලුත් එක්ක බලන්න අපිට කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. අපි සමාන්තර ආශ්‍රයක ලක්ෂණ තමයි කලින් පාඩමේ කතා කරේ. මම හැබැයි ඔයාලට කලින් කිව්වා මේ පාඩමට එන්න කලින් ත්‍රිකෝණාංග සාමී පාඩම අනිවාර්යෙන් බලා ගන්න. මේ සාධනෙට ඒක අනිවාර්යෙන් සම්බන්ධ වෙනවා කියලා. පැහැදිලි ළමයි? අපි දැන් සාධනය ලියන්න කලින් බලමු කොහොමද මම ඔයාලට කලිනුත් කියලා දෙනවා මේ ගාන හදන්න පටන් ගන්න කලින් අපි ගානේ උත්තරේ දැකලා ඉන්න ඕනේ. නැත්තම් අපිට මේක කරන්න බෑ. හරිද? දැන් බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. ළමයි BQ = AB බව. කිසිම සම්බන්ධයක් මෙතන පේන්නේ නැහැනේ. හැබැයි අපිට පේනවා මෙයයි සම්බන්ධ කරලා මෙයාට සම්බන්ධ කරන්න පුළුවන් කියලා. තමයි සරලවම කරන්න වෙන්නේ මේකේ. මෙන්න මේ ත්‍රිකෝණයට අංග සම කරමු. පැහැදිලිද? ඊට පස්සේ මේ පාදෙට කොහොමද සමානයි? මොකද අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන වෙන නිසා. ඊට පස්සේ මේ පාදෙට සමානයි කියලා අපිට කියන්න පුළුවන්. පැහැදිලිද? හේතුව තමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. මේ ලක්ෂණයක් විදිහට ඉගෙන ගත්තා. මෙන්න මේක තමයි අපි දැන් මේ සාධනය කියලා කරන්න හදන්නේ. දැන් අපි ඒක කරන්නේ කොහොමද? අපිට ඊට අවශ්‍ය තොරතුරු තියෙනවද කියලා බලමු. බලන්න ළමයි. මේ කෝණේ සමානයි. හේතුව මොකද්ද? ප්‍රතිමුඛ කෝණ. පැහැදිලිද? එතකොට බලන්නකෝ. මේ තියෙන සමාන්තර රේඛා දෙකක්. මේ තියෙන තීරා රේඛාවකින් කැපිලා. එතකොට හැදෙනවා ඉස්සර දකුණට කෝණයක්. මෙන්න මේ කෝණේ සමානයි. ඒවට අපි කියනවා ඒකාන්තර කෝණ කියලා. එතකොට ළමයි ඔයාලට ගානේ කියලා දෙනවා BC පාදයේ මධ්‍ය ලක්ෂය EV කියලා. පැහැදිලිද? මොකක්ද ඒ කියන්නේ? මධ්‍ය ලක්ෂය කියන්නේ මැද කියන එක. ඒ කියන්නේ මේ BC පාදේ හරියටම දෙකට බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි මෙන්න මේ පාදෙට මෙන්න මේ කෑල්ල සමානයි කියන්නේ. බලන්න දැන් අපිට අංග සම කරන්න ඕන දේවල් ටික ඇවිල්ලානේ කෝණ දෙකයි පාදයයි. පැහැදිලිද? මොන අවස්ථාවකටද කෝණ දෙකයි පාදයයි. කෝපා. හරි. අපි දැන් මේක අංග සම කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් ඒ BQ ට සමානයි DC. එම නිසා DC සමානයි AB. එම නිසා AB සමානයි BQ කියලා කියන්නේ. පැහැදිලිද? අපි ඒක ලියමු. ළමයි දැන් අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න හදන්නේ. මේ ත්‍රිකෝණේ අංග සමයි කියලා පෙන්වන්න හදන්න නම් අපි ඉස්සලාම ලියන්න ඕනේ ත්‍රිකෝණ දෙක නම් කරන්න. අපි ඉස්සලා මේක පළවෙනි ත්‍රිකෝණය මේක දෙවෙනි ත්‍රිකෝණය කියලා ගමුකෝ. ඔයාලට කැමති නම් ළමයි මේක පළවෙනි ත්‍රිකෝණය මේක දෙවෙනි ත්‍රිකෝණය කියලා ගන්නත් පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. එතකොට අපි ලියන්න බලන්න මෙහෙම. BQE සහ DCE ත්‍රිකෝණවල අපිට පුළුවන් මෙහෙම ලියන්න. ඉස්සලා මේ කෝණයට මේ අපි ඉස්සලා හොයාගත්ත එක ලියමු. BQE BEQ
සමානයි මොකද ළමයි මේ කෝණය සමාන වෙන්නේ මේ කෝණය. එහෙනම් DEC හේතුව මොකද්ද? ළමයි සාධනය ලියද්දී අනිවාර්යයෙන්ම හේතු ලියන්න ඕනේ. මම ඒවා කලින් උගන්වලා දෙනවා ඔයාලට. මොනවද? ප්‍රතිමුඛ කෝණ. ඊට පස්සේ මේකට ටක් ගාලා ලියගමු CBQ සමානයි ECD නැත්නම් DCE DCE හේතුව ළමයි ඒකාන්තර කෝණ. BE පාදේ සමානයි BE සමානයි CE. මේක ළමයි ඔයාලට ලියන්න පුළුවන් දත්තේ කියලා ලියන්නත් පුළුවන් නැත්නම් අර දීලා තියෙන එකම ලියන්න පුළුවන් BC පාදයේ මධ්‍ය ලක්ෂය E කියලා. මම එහෙම ලියන්නේ දත්තේ කියලා ලියමු. එම නිසා BQE ත්‍රිකෝණය මෙන්න මේ ත්‍රිකෝණය අංග සම වෙනවා මෙන්න මේ ත්‍රිකෝණයට අපි ලියාගත්තේ DCE වේ. හරිද ළමයි? පැහැදිලිද? දැන් ළමයි මේ ගාන අපි හදලා ඉවරනේ. අපි යම් තාක් දුරකට තමයි හදලා ඉවරද. දැන් අපි කරලා තියෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණයට සමානයි කියලා තමයි මේ කරලා තියෙන්නේ. පැහැදිලිද? මේ ගානේ අපි අහන දෙයට අපි උත්තරේ ලියලා නැහැ. පැහැදිලිද? තමයි මම මේක මකන්න නැතුව මෙහෙමම තියනවා. මම ඉඩ නැති හින්දා මේ ඉතිරි කොටස මෙන්න මේ ටිකේ හදනවා වලට පේනවා. ඊට පස්සේ ළමයි අපිට කියන්න පුළුවන් දැන් අපි මේ ත්‍රිකෝණේ අංග සම කරපු නිසා අපිට කියන්න පුළුවන් BQ සමානයි. ඒ කියන්නේ මෙන්න මේ පාදේ සමානයි මොකද ළමයි මෙයාට DC පාදයට. DC හේතුව මොකක්ද හේතුව ළමයි? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග සමාන වෙන නිසා. එච්චර දිගට ලියන්න ඕනේ නැහැ. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග කියලා ලියන ප්‍රමාණවත්. අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග මම ඒක කෙටි කරලා ලියුවා. ඔයාලා ලියද්දි ඒක දිග වචනයෙන්ම ලියන්න. ඊට පස්සේ අපි දැන් කියලා තියෙන්නේ BQ පාදෙට DC පාදේ සමානයි කියලා. අපිට කියන්න පුළුවන් DC සමානයි AB කියලා. ඇයි ළමයි? සමාන්තරාශ්‍රික සම්මුඛ පාද සමානයි. අපි ඒක ලියමු. DC සමානයි AB. මොකද්ද? සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. එම නිසා අපිට දැන් මේ සම්බන්ධතා තුනම එකට කරලා ලියන්න පුළුවන්. BQ සමානයි මොකද්ද ළමයි? BQ සමානයි DC. DC සමානයි AB. හරිද? මේ පාද තුන එකිනෙකට සමානයි. අපෙන් අහන්නේ AB සමානයි BQ බව. එම නිසා AB සමානයි කියන්නේ මෙයා සමානයි මෙයා. BQ වේ. ඔන්න ළමයි කොහොමයි මේ සාධනයේ කොටස හදන්නේ. බලන්න හරිම ලේසි මේ ගණන්. දැන් ඔයාලට දැන් සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අංක ගණිතයේ මේ ගානක් කරුවා නම් උත්තරේ 25 එන්න ඕනේ නම් එළිම 25 නැත්තම් ඒ පිළිතුර වැරදි. හැබැයි දැන් බලන්නකො මේක ළමයිට ආකාර කීයකින් හදන්න පුළුවන්ද කියලා. පැහැදිලිද? මේ ත්‍රිකෝණ දෙක ඕන එයා ඉස්සලා මේක නම් කරගන්න පුළුවන් නැත්නම් මේක නම් කරගන්න පුළුවන්. මේ පාද කැමති විදිහකට මේවා ලියන්න පුළුවන් ළමයි. මේ ලියන්න ඕන අනුපිළිවෙල මේකයි කියලාද මේක නෑ. ඒකයි මම හැම වෙලාවෙම කියන්නේ මේ සාධනයේ ජ්‍යාමිතිය තමයි ගණිතයේ තියෙන ලේසිම කොටස. පැහැදිලිද? වැඩිපුරම ලකුණු ගන්න පුළුවන්. වැඩිපුරම පේපර් එකට එන්නේ මේ ජ්‍යාමිතිය කොටස. ඒ නිසා තමයි මේ ටික හොඳට ඔළුවට දාගන්න. පැහැදිලිද? මේක තමයි මේ ගානට උත්තරේ. හරි. අපි තව නිදසුනක් බලමු. හරි ළමයි. මේ තියෙන්නේ 16 අභ්‍යාසයේ දෙවෙනි ගාන. ඒකේ ගාන නම් පල්ලෙන් වල දාලා තියෙනවා. බලන්නකෝ මේ සමාන්තර ආශ්‍රයේ මේක ලම්බකයලු මේක ලම්බකයලු. පැහැදිලිද? එතකොට අපෙන් අහන්න ප්‍රශ්නේ තමයි BL සමානයි DM බව පෙන්වන්න.
BL සමානයි DM පෙන්නන්න. මේක තමයි අපි කරන්නේ. ළමයි දැන් ඔයාලා බලනවා ඇති මේ වීඩියෝ එක සමාන්තර ආශ්‍ර පාඩමේ පළවෙනි එක බලපු කෙනෙක් නම් ඔයාලා බලනවා ඇති දැන් මම උගන්ලා තියෙන්නේ මොනවද දැන් මේ ගණන් වලින් අහන්නේ මොනවද කියලා. ඇත්තටම ළමයි එතන පොඩි පරස්පරතාවයක් තියෙනවා. මම ඒක තමයි මේ පාඩම උගන්වනකොට මුලින්ම කිව්වේ. සමාන්තර ආශ්‍ර පාඩම විතරක් ඉගෙනගෙන ඔයාලට මේකේ ගණන් හදන්න බෑ කියලා. එහෙනම් ඔයාලා අනිවාර්යෙන් ත්‍රිකෝණාංග සාම්‍ය ත්‍රිකෝණ ඒ ජ්‍යාමිතියට සම්බන්ධ. ඒ කියන්නේ මේ වෙද්දි ඔයාලා ජ්‍යාමිතියේ කොටස් ටික අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. මෙතනින් එහාට ඔයාලට ඉගෙන ගන්න නම්. පැහැදිලිද? මොකද ඒවත් සම්බන්ධ වෙලා තමයි මේ ගණන් එන්නේ. හරිද? දැන් මම ඔයාලට කියලා දෙනවා මේ ගණන් හදන්නේ කොහොමද කියලා. මෙහෙමයි ළමයි. මේ ගණන් මේකත් හොඳට මතක තියාගන්නකෝ. මේ ගණන් 100ක් මම ඔයාලට හදන විදිය කියලා දුන්නත් වැඩක් නැහැ. ඔයාලා එක ගානෙන් දෙකෙන් තුනෙන් මේ ගණන් හදන විදිහ ඔළුවට දාගන්න ඕනේ. මොකද මේ ගානකින් ගානකට දෙන විදිහ අහන විදිහ වෙනස්. උත්තර ලියන විදිහ වෙනස්. පැහැදිලිද? මෙහෙමයි උත්තරේ ලියන්න කියලා ගන්න නැහැ. ඒ ගානෙන් ගානට ඒ ගානේ හැටියට උත්තරේ ලියන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න මේ ගාන අපි හදමු. පැහැදිලිද? හරි ළමයි. අපි කොහොමද මේ ගානක් හදන්න පටන් ගන්නෙ? දැන් ළමයි අපෙන් අහන්න ප්‍රශ්නේ පොඩ්ඩක් ඉස්සලා ඔළුවට ගන්න ඕනේ. BL පාදේ DM පාදේ සමාන බව. දැන් ඔයාලට ගණන් කීපයක් හදාදි තේරෙයි. ගොඩක් වෙලාවට එක්කෝ මෙහෙම පාදයක් අහනවා නම් එක්කෝ සමාන්තර ආශ්‍රයක් දීලා දෙනවා මෙතන. එක්කෝ සමාන්තර ආශ්‍රයක සම්බන්ධතාවයක් තියෙනවා නැත්නම් සමාන්තර රේඛා ආශ්‍රයෙන් සමාන්තර රේඛා තියෙනවනේ. එතකොට ඒ හා සම්බන්ධ වෙච්ච කෝණවල සම්බන්ධතාවයක් තියෙනවනේ. එහෙම නැත්නම් ත්‍රිකෝණ සම්බන්ධතාවයක් තියෙනවා. ওই ටික තමයි අත්‍තරම මූලික වශයෙන් වෙන්නේ. දැන් ළමයි අපිට පේනවා මෙන්න මේ ත්‍රිකෝණේ මෙන්න මේ ත්‍රිකෝණේ එක වගේ. අපිට එහෙම ඇස් මට්ටමින් බලලා තීරණය කරන්න බෑ මේ ජ්‍යාමිතියේදී. මම ඔයාලට ටිකක් තේරුම් ගන්න මේ ගානට ප්‍රවේශයක් ගන්න පැහැදිලි වෙන්න කියන්නේ. එතකොට ළමයි අපිට හොයාගන්න පුළුවන් බලන්න මෙන්න මේ කෝණෙට මේ කෝණේ සමානයි. ඒ ළමයි මේ සමාන්තර රේඛාවක් තියෙන්නේ. මේ තියෙන තීර්ඝ රේඛාව. මේක විකර්ණය වුණාට තීර්ඝ රේඛාවක් විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට මේ කෝණයට මේ කෝණේ සමානයි. ඒක ඒකාන්තර කෝණ. මොන කෝණයක් හරි. හරිද ළමයි? එතකොට බලන්නකෝ මේ කෝණේ අංශ 90යි. ඒ ලම්බකය කියලා දීලා දිනන දාත්තේ. එතකොට මේ කෝණෙත් ලම්බකේ නම් මෙතනත් අංශ 90යිනේ. මම ඒක දැනට මේ දැන් ගන්න තියෙන අනිත් පැත්තේ මේ පැත්තෙන් දාගන්න වලට පැහැදිලි වෙන්න. මේ පැත්ත 90යි කියන්නේ මේ මෙතනත් අංශ 90යි මෙතනත් අංශ 90යි. එතකොට අපි කෝණ දෙකක් හරි. එතකොට අපිට පුළුවන් බලන්නකෝ දැන් මේ පාදයට මේ පාදය හරි. ඒ ළමයි සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමානයි. දැන් ඕවා තමයි අපිට බැලු බලමට පේන්නේ. අපිට මෙහෙමයි. තව දෙයක් තියෙනවා ළමයි අපි ත්‍රිකෝණ දෙකක් අංග සම කරන්න ගියාම අපිට මේ හිතිච්ච විදියට ගන්න බෑ. ගන්න ක්‍රම නම් අවස්ථා හතරක් තියෙනවා. ඒ අවස්ථා හතරෙන් මොකටද කියන එක බලන්න ඕනේ. දැන් අපි බලමු අපි හොයාගත්ත ටික ඔය අවස්ථා හතරට කොහෙට හරි ගැලපෙනවද කියලා. දැන් එක ත්‍රිකෝණයක් සලකා බලමු. කෝණයක් තියෙනවා පාදයක් තියෙනවා. කෝණ දෙකකුයි පාදකුයි තියෙනවා. තමයි එහෙම අවස්ථාවක් තියෙනවා. කෝපා කෝණ දෙකයි පාදය. හැබැයි එතන කන්ඩිෂන් එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම පාදේ අනුරූපව පිළිලා තියෙනවා. අනුරූප පාදෙ වෙන්න ඕනේ. එතකොට බලන්න අනුරූප පාදෙ මෙතන සමාන්තර ආශ්‍රයේ පාද දෙපැත්තේ පාද දෙකනේ අනුරූපව පිළිලා දෙනවා. කෝණ දෙකත් හරි විදිහට පිළිලා දෙනවා. අපිට එහෙනම් ඒ විදිහට ඒක අංග සම කරන්න පුළුවන්. අංග සම කළා අපිට කියන්න පුළුවන්. එතකොට ළමයි ඒ අංග සම ත්‍රිකෝණ දෙකටමයි තියෙනවා. DM පාදයයි BL පාදයයි. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ අනුරූප අංග සමාන හින්දා මේ පාද දෙක සමානයි කියලා. එහෙමයි ළමයි මේ ගණන් හදන්න. පැහැදිලිද? අපි ඒක ලියන විදිය මෙතන ඉඳන් ලියන්නම් මම. සාධනය මම ත්‍රිකෝණ දෙක නම් කරගත්තා ABL සහ CDM ත්‍රිකෝණවල. ABL මම මේක තමයි ඉස්සෙල්ලා ගත්තේ. ABL සහ CDM මේක තමයි ඊළඟට ගත්තේ. ත්‍රිකෝණවල. දැන් අපි මේ ලක්ෂණ ටික ලියලා යන්නේ. අපි ඉස්සෙල්ලා ලියුව ත්‍රිකෝණේ ලක්ෂණ ටික ඉස්සෙල්ලා ලියනවා. දෙවෙනියට ලියුව ත්‍රිකෝණ ලක්ෂණ ටික දෙවෙනියට ලියනවා. කියන්නේ සම්බන්ධ කරලා. මෙහෙම. අපි ලියමු මෙහෙම. මෙහෙමයි. අපි කෝපානේ කෝණ දෙකයි පාදයයි. එහෙනම් අපි ඉස්සෙල්ලා කෝණ දෙක නම් කරලා පාද ලියමු. එහෙම නොලීවයි කියලා වැරද්දක් නැහැ. අපි පිළිවෙලට එහෙම ලියමු. BLA කෝණය සමානයි DMC ළමයි හේතුව මොකද්ද?
මේ ගාන දිය දෙනවා දත්තය. පිට දත්තය කියලා වෙන ප්‍රමාණවත්. ඊළඟට අපිට මේ කෝණය කියන්න පුළුවන්. BAL කෝණය සමානයි මේක නම් DCM. මොකද්ද ළමයි? හේතුව ඒකාන්තර කෝණ. ඊට පස්සේ ලියන්න පුළුවන් AB සමානයි DC. ඒ ළමයි පාද AB සමානයි DC. හේතුව සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. එම නිසා ABL ත්‍රිකෝණයේ අංග සමයි CDM ත්‍රිකෝණය වේ. ළමයි ගාන අපි හදලා ඉවර නැහැ. අපි ලියන්නේ අපි අහන්නේ මේක. එම නිසා කියන්නේ තමයි ඩොට් තුනක් තියනවාට පේනවද දන්නේ නැහැ. BL සමානයි DM වේ. හේතුව අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග සමාන නිසා. ඔන්න ළමයි එතකොටයි ගාන හදලා ඉවර වෙන්නේ. මේ අපෙන් අහන එක අපි ලස්සනට ඔප්පු ගන්නවා. සාධනයක් කියලා කියන්නේ මම කල්ලොත් කියලා කියනවා. නඩුවක් කතා කරනවා වගේ දෙයක්. අපි හේතුවෙන් හේතුව පැහැදිලි කරලා අහන ප්‍රශ්නෙට ලස්සනට උත්තරේ දෙන එක තමයි ළමයි සාධනය කරනවා කියලා කියන්නේ. පැහැදිලිද මේ ගණන් හදපු විදිය? අපි තව ගණන් කීපයක් හදමු. එතකොට ඔයාලට අදහසක් එයි මේ වගේ ගණන් හදන්නේ කොහොමද කියලා. දැනට ළමයි ඇත්තටම මේ කරන්නේ පෙරහුරුවක් වගේ දෙයක් ඔයාලට. ඊළඟ පාඩමේ කියන්නේ සමාන්තර රාශි දෙක පාඩමේ තමයි ටිකක් මීට තදට ඔයාලට සාධනය කරන්න වෙනවා. මේක හරියට තේරුම් ගත්තොත් ඒකේ ලොකු දෙයක් නැහැ. ඊට පස්සේ 11 වසරට ගියාම ඔය ඔක්කොම කලවම් වෙලා තමයි එන්නේ. ඒ හින්දා මේ ටික හොඳට ධාරණය කරගන්න. අපි තව ගණනක් බලමු. තමයි අපි දැන් මේ ඔයාලට එක කතා කරන්න හදන්නේ හතරවෙනි ගාන අභ්‍යාසයේ ගාන මම පල්ලෙන් දාලා තියෙනවා කියව ගන්න. PQRS කියන්නේ සමාන්තර රාශියක්ලු. පැහැදිලිද? මෙන්න මේ PQRS සමාන්තර රාශියේ PQ රේඛාව මත මේ ගානේ කියලා තියෙන විදිහට XY පීඩලා තියෙන්නේ PX සමානයි XY සමානයි YR යන විදිහටලු. ඒ කියන්නේ ළමයි මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි සමානයි කියලා. ඔයාලට එහෙම කිව්වම තේරෙන්න ඕන පොඩි ළමයි නෙමෙයි. කියන්නේ මේ පාද තුන එකිනෙකට සමානයි කියලා. අපෙන් අහනවා QX සමානයි SY බව. මොකද අහන්නේ? QX සමානයි SY බව. SY බව. දැන් ළමයි ඔයාලට අග්ගාල උඩට එන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ කියලා. දෙවෙනි එකට අහන එක මෙන්න මේ QX පාද සමාන්තරයි SY බව. අපි ඉස්සෙල්ලා පළවෙනි එක හදලා ඉමු. හදන්නේ කොහොමද බලලා ඉමු. එතකොට ළමයි ඒකත් අර මං කිව්ව විදියට බලන්න ප්‍රවේශයක් ගන්න කොහොමද අපි කරන්නේ කියලා. මේ ගණන් හදන එකම ක්‍රමයක් නෑ ක්‍රම ගොඩක් තියෙනවා. දැන් මේ අපි ඉස්සෙල්ලාම අහන්නේ මෙන්න මේ පාදෙට මේ පාද සමානයි කරන්න කියලා. එතකොට ළමයි අපිට දැන් බැලුව බැලමට මුකුත් තේරෙන්නේ නෑ. ගොඩක් දිනෙකට එහෙම තමයි. හැබැයි ළමයි දැන් බලන්න මේ ත්‍රිකෝණේ අතර සම්බන්ධතාවයක් අපිට ගොඩනගන්න පුළුවන් ද කියලා අපි බලමු. තමයි මෙහෙමයි ගණිතයට ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ඔයාලට පේපර් එක ගණන් අද දෙන වෙලාව දන්නවනේ. එතකොට මේවට කල්පනා කර ඉන්න වෙලාවක් නැහැ. මේ අපි බලමු කියන දේවල් ඒවා විතාම වේගෙන් ටක් ගාලා හිතින් හිතන්න ඕනේ. හරිද? දැන් බලන්න අපිට ටක් ගාලා මෙහෙමයි. මේ පාදෙට මේ පාදෙ සමානයි. ඇයි? සමාන්තර රාශියේ සම්මුඛ පාද සමානයි. එතකොට ළමයි මොන බලන්න මෙන්න මේ කෝණයට මේ කෝණය ගන්න පුළුවන්. මොකද ඒකාන්තර කෝණ. පැහැදිලිද? දැන් අපිට ටක් ගාලා පේන ඒවා ටික අපි දාගමු. එතකොට ළමයි දැන් මේ පාදෙට මේ පාදේ සමාන නැද්ද? දැන් දත්තේම දීලා දෙනවා. මේක මේකටත් සමානයි. එතකොට ළමයි පාද දෙකයි අන්තර්ගත කෝණෙකුයි තියෙනවා. මෙතන පාද දෙකයි අන්තර්ගත කෝණයයි තියෙනවා. බලන්න ටක් ගාලා ආවෙ නැද්ද කියලා. එතකොට මේ ත්‍රිකෝණ දෙක අංග සම කරා මේ පාදෙට මේ පාදේ සමානයි කියනවා. පැහැදිලිද? අපි ඒක ලියමු. කොහොමද එක සාධනය මම නම් කරා මේක පළවෙනි ත්‍රිකෝණය මේක දෙවෙනි ත්‍රිකෝණය SRY සහ PQX ත්‍රිකෝණවල තමයි මොනවද අපි ඉස්සෙල්ලා නම් කරේ මේකනේ SRY කෝණය සමානයි XPQ XPQ මොකක්ද හේතුව ඉස්සර දකුණ ඒකාන්තර කෝණ
ඒ කෝණේ හරි. ඊට පාද දෙක ලියමු. px sorry ඉස්සෙල්ලා ලියන්න මේ පැත්ත අපි නම් කරේ මේකනේ. එහෙනම් yr නැත්තම් අපිට කියන්න පුළුවන් ry. අපි කැමති විදිහට ලියමුකෝ. yr සමානයි px. px ළමයි හේතුව දත්තය. මොකද මේ ගානේ තමයි ඒක කියලා තියෙන්නේ. ඊළඟට මේ පාදෙත් හරි. ඊළඟට අපි තුලා තියෙන මේක. මේ පාද දෙක. සමාන්තර ආශ්‍රයේ සම්මුඛ පාද දෙක. SR සමානයි මේකේ PQ. සමාන්තර ආශ්‍රයක සම්මුඛ පාද සමාන නිසා. එම නිසා SRY ත්‍රිකෝණය අංග සමයි PQX ත්‍රිකෝණ වේ. හේතුව තමයි මට කලින් ගණන් දෙකේම හේතුව ලියන්න බැරි වුණා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. අනිවාර්යයෙන්ම මේ අංග සමයන අවස්ථාව ලියන්න ඕනේ. මට ඒක දැන් තමයි මතක් වුණේ. මේ අංග සම වෙන්නේ පාද දෙකයි අන්තර්ගත කෝණයයි. එහෙනම් පාකෝ අවස්ථාව. පාකෝ අවස්ථාව. මම ඒක හොඳට නෝට් කරගන්න. අපි ඒකේ ගණන් අංග සම කරපු අවස්ථාව බලලා අනිවාර්යයෙන් මෙතන හේතුව ලියන්න. මට ඒක ලියන්න පොඩ්ඩක් බැරි වුණා. දැන් ළමයි අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා ඉවරයි. එතකොට දැන් අපි මොකක් අහුවත් මේ ත්‍රිකෝණ දෙක සම්බන්ධ කරලා අපිට කියන්න පුළුවන් සමානද නැද්ද කියන එක. දැන් අංග සමයි කියන ළමයි අනිවාර්යයෙන් මේ ත්‍රිකෝණ තියෙන සෑම අංගයක්ම මේ ත්‍රිකෝණයට සමානයි කියන එක තමයි මේ අංග සම කරන එකෙන් කරන්නේ. මම ඒක ත්‍රිකෝණ අංග සම පාඩේ වාඩු ගන්නවා තියෙනවා. අපි ගන්නේ xy සමානයි sy බව. එතකොට qx එම නිසා qx සමානයි sy වේ. හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. මොන ළමයි පළවෙනි එකට මම උත්තරේ හදලා ඉවරයි. මම තමයි ලියන්නේ. පැහැදිලිද? තමයි. ඊළඟට අහන්නේ qx සමාන්තරයි sy බව. qx වෙන්න මේ ඒ පාද දෙකම සමාන්තරයි කියලා පෙන්නන්න. එතකොට ළමයි කොහොමද ඒක කරන්නේ? අදහසක් තියෙනවද ඔයාලට? පැහැදිලිද? සමාන්තර වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? දැන් අපිට එහෙම එකක් උගන්වන්නේනේ. දැන් ළමයි බලන්නකො අපි මෙන්න මේ සමාන්තර රේඛා දෙකින්දා අපි කෝණ දෙකක් හදාගත්තා. මේ කෝණේ ඒකාන්තර කෝණ. අපි මේ කෝණයට මේ කෝණේ සමානයි කියලා කිව්වේ. ඇයි? මේ කෝණේ සමානයි කිව්වේ සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපුණාම තමයි මේ විදිහේ කෝණ හැදෙන්නේ. එතකොට තමයි මේ කෝණ සමාන වෙන්නේ. පැහැදිලිද? එතකොට ළමයි බලන්නකො දැන් මේක මෙහෙම දිගට තියනවා කියලා හිතා ගන්න ඔයාලට පේන්නේ නැත්තම්. එතකොට මේන්න රේඛා දෙක මේ තීර රේඛාවක් තියෙනවා. අපිට මෙතනදී කරන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ කෝණෙට එන ළමයි මෙන්න මේ කෝණේ සමානයි කියලා පෙන්වන්නයි ඕනේ. සමානද ළමයි? කොහොමද පෙන්වන්නේ? දැන් බලන්න ටක් ගාලා ඔළුවට ඔයාලගේ එන්න ඕනේ. අපි මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා පෙන්නලා මේ කෝණෙට මේ කෝණේ සමානයි කියලා පෙන්නලා ඉවරයි. ඒ කොහොමද? අපි ත්‍රිකෝණ දෙක අංග සම කරානේ. අංග සම කරද්දි මේ කෝණේ සමානයි. එතකොට ළමයි මේ කෝණේ අංශක අපි හිතමු 120යි කියලා නිකන් උදාහරණයකට. ඔයාලට තේරුම් ගන්න මම මේ කියන්නේ. එහෙනම් ළමයි මේ කෝණේ අංශක කීයක් වෙන්න ඕනද? අංශක 60ක් වෙන්න ඕනද? මොකද 180යි. එහෙනම් මෙතන 120යි නම් මෙතනත් අංශක 60ක් වෙන්න ඕනේ. මම ඒ හින්දා ඒ කෝණ දෙකම මකලා දැම්මා දැන්. දැන් බලන්න අංශක 60යි තියෙනවනේ. එතකොට කොහොමද මං කරේ මේ ප්‍රමාණයෙන් මේ කෝණයේ ප්‍රමාණයෙන් මුළු අංශක 180 මේ ප්‍රමාණය අඩු කරාම වෙන්නේ මේ යගේ. හරිද? එතකොට තමයි මේ කෝණයට මේ කෝණය සමාන වෙන්නේ. මේ කෝණයට මේ කෝණය සමාන වෙනවා කියලා කිව්වනම් ඒකාන්තර කෝණ පිටීමක් තියෙන හින්දා මේක සමාන්තර රේඛා දෙකක් කියලා අපිට කියන්න පුළුවන්. ඔන්න ඔය Q එක ඔයාලා ලස්සනට ලියා ගන්න ඕනේ. දැන් ඔයාලට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේක ලියාගන්නේ කියන එක. හරි මම එකක් කියලා දෙන්නම්. අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මම ළමයි දැනට මේ ටික මේ කොටස මකනවා. මේ කෑල්ල දෙවෙනි කොටස හදන්න. අපි මේ ගාන හදමු. දැන් මේ ගානට යන්න කලින් ඔයාලට මම තා පුංචි මතක් කිරීමක් කරනවා. දැන් බලන්න
ඒක මම කියන එක අනිවාර්යෙන් වැදගත්. දැන් ළමයි අපි අංග සම කරේ මේ 1 2 දාලා තියෙන ත්‍රිකෝණ දෙකනේ. ඒ දෙක දැන් අපි අංග සම කරලා පෙන්නුවානේ. හැබැයි ළමයි අපිට තිබ්බා අපෙන් අහලා තිබ්බේ මේ පාද සමාන කරන්න. අපිට තිබ්බා මෙන්න මේ ත්‍රිකෝණෙට මේ ත්‍රිකෝණෙත් අංග සම කරන්න. බැයිද? මම ටක් ගාලා කියන්න කොහොමද කරන්නේ කියලා. බලන්න ළමයි මෙන්න එතකොට මෙන්න සමාන්තර රේඛා දෙක මේ තීරයක් රේඛාව. එතකොට ළමයි හැදෙනවා මෙන්න මෙහෙම ඉසඩ් අකුරක් අනිත් පැත්ත. එතකොට දැන් මම මේවා මකන්නම් ඔයාලට. මෙන්න මේ කෝණයට මේ කෝණය සමානයි. මේ පාදෙට මේ පාදේ සමාන සමාන්තර රේඛා සම්මුඛ පාද. එතකොට ළමයි මෙන්න මේ පාද මේ ත්‍රිකෝණයට වෙන්නේ මේ පාදේ. මේ පාද මේ දෙක කෑලි දෙකක්. එතකොට මේ ත්‍රිකෝණයට අයිති වෙන්නේ මේ කෑලි දෙකක්. එතකොට ළමයි මේ පාද දෙකක් දිගින් සමානයි. එතකොටත් අපිට පාද කෝණ පාද අවස්ථාවේදී අංග සම කරන්න තිබ්බා. එහෙම කරා නම් අපිට එකපාරම කියන්න තිබ්බා. මෙන්න මේ ත්‍රිකෝණයේ මේ කෝණ දෙක සමානයි කියලා. ඒ ළමයි මේ අංග සම ත්‍රිකෝණ අනුරූප අංගනේ. පැහැදිලිද මම කිව්ව දෙන්නේ? අනුරූපාංග සමාන හින්දා අනුරූප ඒකාන්තර කෝණ පීඩීමක් තියෙන නිසා මේක සමාන්තර රේඛාවක් කියලා ලේසියෙන්ම කියන්න තිබ්බා. හැබැයි දැන් අපි අංග සම කරන් තියෙන්නේ මේ පාද මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කළා තමයි මේ පාද දෙක සමානයි කියලා තියෙන්නේ. එතකොට ළමයි දැන් සමහරක් අය මේක දැකපුවම මේක ආයන් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න හදනවා. එහෙම අවශ්‍ය නැහැ. මම ඔයාලට ඒක ලියන විදිහක් පෙන්නන්නම්. දැන් මෙහෙම ලියන්න පුළුවන්. දැන් මම කිව්ව දේ ලිව්වනම් හරි. දැන් මම ඔයාලට දසක් කියවනේ මෙන්න මේ හේතුව නිසා මේ දෙක සමාන වෙනවා කියලා. අපිට ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. PQX මේ සාධනය දෙක. PXQ X නම් Qමයි ලියන්නේ. මෙන්න මේ කෝණය සමානයි SYR හේතුව අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. පැහැදිලිද? පැහැදිලිද? එතකොට අපි හදන්නේ මෙන්න මේතර සම්පූර්ණම කෝණයෙන් මෙන්න මේ කොටස අඩු කරපුවාම මෙන්න මේ සම්පූර්ණම කෝණයෙන් මෙන්න මේ කොටස අඩු කරපුවාම මෙන්න මේ කෝණේ සමානයි කියන්නේ. අපි ලියන්න පුළුවන් මෙහෙම. අංශක 180 න් අඩු කරනවා PXQ මෙන්න මේ කෝණය PXQ ඒකටම සමාන වෙනවා අංශක 180 න් SYR අඩු කරාම. ඒ කියන්නේ මෙන්න අංශක 180 න් මෙන්න මේ කෝණය අඩු කරාම. පැහැදිලිද? එතකොට අපිට ඕනනම් තවදුරටත් මෙහෙම ලියන්න පුළුවන්. මම ඔයාලට තේරුම් ගන්නත් එක්ක ලියන්නම්. QXR සමානයි අංශක 180 න් P මේ උඩ එකමයි XQ. ඒ වගේම ළමයි අපිට ලියන්න පුළුවන් SYP නැත්නම් Y එහෙම ලියමු SYX X සමානයි අංශක 180 න් අඩු කරන්න ඕනේ නම් මේ තමයි මේ කැලල SYR මේ උඩ ලියා දෙන්නේ ඒකම තමයි. හරිද ළමයි? අපිට ලියන්න පුළුවන් එම නිසා දැන් ළමයි මේ බලනකො මේ එකම ප්‍රමාණයෙන් අඩු වෙලා තියෙන්නේ මෙතන. පැහැදිලිද? එම නිසා අපිට කියන්න පුළුවන් QXR කෝණය සමානයි SYX. හරිද? පැහැදිලි ළමයි? එම නිසා අපි එහෙම ලියමු XQ හා ඒ කියන්නේ XQ හා SY අතර ඒකාන්තර කෝණ පිහිටීමක් පවතින බැවින් X අපි ගන්නේ QX නේ
qx සමාන්තරයි sy v. ඔන්නම තමයි මේ ළමයි ඒ ගාන හැදුවේ. දැන් මෙච්චර දේවල් කරන්න ඕනේ නැහැ. අපි මේ ත්‍රිකෝණ දෙක අංග සම කරගෙන තිබ්බා. හැබැයි අපිට එහෙම කරන්න ඕනේ අපි මේ හේතු හොයාගෙන අපිට ඒ ගාන වෙනස් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ ගාන මේ විදිහට හැදුවා. ඔයාලට පේන්න. හරිද ළමයි? මේ ලියා තින්නේ මේ කෝණයට මේ කෝණේ සමානින්ද සරලවම මේ ටිකෙන් කියලා තියෙන්නේ. මෙන්න මේ කෝණයට මේ කෝණේ සමානින්ද මේ පාද දෙක අතර ඒකාන්තර කෝණ පිහිටීමක් තියෙන හින්දා ඒකාන්තර කෝණ පිහිටන්නේ සමාන්තර රේඛා දෙකක් අතර කියලා තමයි කියන්නේ. පැහැදිලිද ළමයි? අපි තව ගානක් බලමු. අපි දැන් මේ කතා කරන්න හදන්නේ 16 2 අභ්‍යාසයේ 7 වෙනි ගාන. මේ අභ්‍යාසයේ අන්තිම ගාන. එතකොට අපි අභ්‍යාසයේ ගණන් ගොඩක් කතා කරලා තියෙනවා. ඔයාලට තනියෙන් හිතලා හදන්න ගණන් කීපයක් හිතව කරලා තියෙනවා. හරිද ළමයි? අපි මේක ගාන කතා කරලා මේ පාඩම නතර කරනවා. ඔයාලට හොඳ අවබෝධයක් එයි මේ සාධනය කියන එක සාධනයේ කොටස කොහොමද ඒ ගැටලුව ලියා ගන්න කියලා. ළමයි ගාන මම ඔයාලට මේ යටින් දාලා තියෙනවා මේ පේනවා. ඒකෙන් අහන්නේ මේ ගාන කියන්නේ සරලවම ABCD කියන්නේ සමාන්තර රාශියක්ලු. ඒ වගේම APCQ කියන්නේ සමාන්තර රාශිය. මේ සමාන්තර රාශි දෙක AC BD PQ එකම ලක්ෂයේ පිහිටන බව. එකම ලක්ෂයේ පිහිටන බව කියන්නේ මොකද ළමයි? එකම ලක්ෂයේ පිහිටනවා. ලක්ෂය කියන්නේ මොකද්ද? ලක්ෂයක් කියන්නේ θ. එහෙම හිතාගන්න. එහෙනම් මේ ඔය කියන ඔක්කොම එක තැනකදී හම්බ වෙනවා කියන එක තමයි ඔය අහන්නේ. එකම ලක්ෂයක පිහිටන බව කියලා අහන්නේ ඒක තමයි. දැන් බලන්නකො මොනවද කියලා. දැන් මේ ගානම හරි අමාරු ගානක් වගේ තමයි පේන්නේ. A B C D AC BD ඔහොම. දැන් ළමයි බලමු අහන්නේ මොකද්ද කියලා. AC කියන්නේ මොකද්ද? AC කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ද. ඒ කියන්නේ ABCD සමාන්තර රාශියේ එක විකර්ණයක්. මොනම එක ටිකක් ඇඳගත්තා පේන්න. එතකොට BD කියන්නේ මොකද්ද? BD කියන්නේ ළමයි BD. ඒ කියන්නේ මෙන්න මේ ABCD සමාන්තර රාශියේ අනිත් විකර්ණය. හරි. එතකොට ඔන්න මෙයයි නම් එක ලක්ෂයේ පිහිටනවා. හරිද ළමයි? එතකොට PQ කියන්නේ මොකද්ද? PQ කියන්නේ මෙයා. මෙන්න මෙයා. මම එක කඩේලකින් දාන්න පාඩට පේන්න. කඩේලකින් දාපුවාම හැබැයි එතනින් එනවා වගේ පේනවා අපිට කියන්න සාධාරණ හේතුවක් නැහැ. හරිද? කොහොමද ඒක කියන්නේ? ළමයි හරිම ලේසි. බලන්නකො මෙන්න මේ සමාන්තර රාශියේ AC කියන්නේ එයාගේ මෙන්න මේ උඩට තියෙන සමාන්තර APCQ කියන සමාන්තර රාශියේ විකර්ණය. ඒ වගේම ABCD කියන සමාන්තර රාශියේ විකර්ණය තමයි AC කියන්නේ. පැහැදිලිද? එතකොට ළමයි සමාන්තර රාශියක අපි ලක්ෂණ ඉගෙන ගත්තා. සමාන්තර රාශියක විකර්ණ එකිනෙකට ඡේදනය වේ කියලා. දැන් ළමයි ගැටලුවක් නැහැ. මේ ACBD කියන්නේ ABCD සමාන්තර රාශියේ විකර්ණ දෙක එකිනෙක සමාච්ඡේදනය වෙලා. ඒක වෙනවනේ කොහොමත් ඒක අපි ලක්ෂණයක් විදිහට ඉගෙනගෙන තියෙනවා. එතකොට ළමයි AC කියන්නේ මෙයාගේ විකර්ණය නම් එහෙනම් ABCD සමාන්තර රාශියේ AC විකර්ණය ඡේදනය වෙලා තියෙන්නේ DB වගේ මෙතනින් නම් පැහැදිලිද? එහෙනම් PQ කියන විකර්ණෙත් අනිවාර්යයෙන්ම එන්න ඕනේ මෙතනින්. පැහැදිලිද? මම හිතනවා පැහැදිලි කියලා. අන්න ඕක තමයි අපි මෙතන ලියන්න ඕනේ. හරිද ළමයි? පැහැදිලිද? මම මේ ගාන ලියන්න යන්නේ නැහැ. ඔයාලට ලියන්න. එතකොට තව තැන්වලදී මේ ගාන හම්බෙයි. මම ආයෙත් කියන්නම් මේ උත්තරේ හදාගත්තේ කොහොමද කියලා. උත්තරේ හදාගන්න තමයි ළමයි ගොඩක් අමාරු. AC හා BD කියන්නේ ABCD සමාන්තර රාශියේ විකර්ණ දෙකක්. ඒක එකිනෙකට සමච්ඡේදනය වෙනවා. ඒක ගැටලුවක් නැහැ නේ තරකයක් නැහැ අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට PQ තමයි අපිට ගැටලුව තියෙන්නේ. හැබැයි ළමයි PQ කියන්නේ මෙන්න මේ සමාන්තර රාශි විකර්ණය. එක විකර්ණයක්. අනිත් විකර්ණය තමයි AC. AC විකර්ණය හරි. AC විකර්ණය මේ දෙකටම පොදු වෙන මෙතනින් සමච්ඡේදනය වුණා නම් ළමයි. එහෙනම් ළමයි එක විකර්ණයක් අනිත් විකර්ණය සමච්ඡේදනය වෙන්නත් ඕනේ මෙතනින්ම තමයි. පැහැදිලිද? ඕක තමයි අපි ලියන්න ඕනේ. හරි ළමයි අපි අදට මේ පාඩම නතර කරනවා. මේ ගණන් හොඳට හදන්න. ඉතිරි අභ්‍යාස ඉතිරි ගණන් ටික හදන්න.
ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට උත්තරේ ඒකට දෙන්නම් සහයෝගයක්. අපි ඉක්මනින්ම සමාන්තර රාශි දෙක ඒ කියන්නේ ඊළඟ පාඩම අපි දැන් මේ කතා කරන්නේ 16 වෙනි පාඩම 10 වසරේ 17 වෙනි පාඩමෙන් ඉක්මනට ඔබ හමු වීමට අපි එන්නම්. එතකම් මේ අභ්‍යාසයේ තියෙන සියලුම ගණන් ටික හදලා තියාගන්න. හරි එහෙනම් අපි ළමයි අදට පන්තිය නතර කරනවා. සියලු දෙනාටම ආයුබෝවන්.